අද ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බැද්දේගම නවකතාවට අදාළ විචාර ප්‍රශ්නයක්. හරි. දැන් මම විචාර ප්‍රශ්න දෙකක් විතර මේ මොහොතේ සාකච්ඡා කරමින් ආවා. හරි. අද මම තවත් විචාර ප්‍රශ්නයක් ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් මේ විදිහේ මෙහෙම සාකච්ඡා කරමින් ඇත්තටම ඔබ මේ විචාර ප්‍රශ්නේ ලියන්න උත්සාහ කරොත් හරිද? ඊට පස්සේ ඔබ මේ විචාර ප්‍රශ්නේ ලියන්න උත්සාහ කරොත් ඇත්තටම ඔබගේ දියුණුවක් හදාගන්න පුළුවන්. දැන් මගේ පළවෙනි විචාරයේ සිට ඊට පස්සේ දෙවන විචාරය දැන් මේ තුන්වන විචාරේ ওই විදියට මම විචාර සාකච්ඡාවක් දිගට කරගෙන යනවා. ඒතකොට ඔබට තියෙන්නේ ඒක ලියලා ඔබගේ දියුණුව බලන්න. හරි. සමේක ලියන්න නැතුව හිටියොත් ඔබට ඔබගේ දියුණුව හොයාගන්න බෑ. ඒක මැනගන්න විදියක් නෑ. ඒක දකින්න විදියක් නෑ. ඉතින් ඔබට විචාර ලිවීම සම්බන්ධයෙන් ඔබගේ යම්කිසි සාර්ථකත්වයක් දකින්න අවශ්‍ය නම් ඔබ විචාර බය නැතුව ලියන්න ඕනි. එතකොට ඒකේ වැරදි තියේද අඩුපාඩු තියේද එහෙම හිතන්න යන්න එපා. ඒ විදිහට පමණ ඉක්මවා මේ හිතන්න ගියොත් මේක විචාරය ලියන්න බෑ. හොඳම දේ තමයි මම මේ කියන අදහස් එක්ක මේ කරුණු එක්ක මේ ලියන ආකාරයන් මම පැහැදිලි කරනවා. ඒවත් එක්ක අරගෙන ඔබගේ දැනුමක් තියෙනවනේ. අන්නේ දැනුමත් එකතු කරලා විචාරය ලියන්න ගන්න. මොකද ළමයි 100ක් විචාරය ලිව්වොත් ඒක 100 විදියක් කියලා මං කිව්වා. හරි. ඒක තමයි ඇත්ත කතාව. නිසා ඔබ මේ සාකච්ඡාවත් හොඳින් ඇහුම්කන් දීලා අවශ්‍ය කරුණු ටික සටහන් කරගෙන ඊට පස්සේ ඔබ විචාරය ලියන්න ගන්න තනියෙන්. හරි. ඊට පස්සේ ඒක අනිවාර්යෙන්ම බලව ගන්න. ඒක අනිවාර්යෙන්ම කරන්න ඕන වැඩක්. එතෙන්දී මං කිව්වා අනිවාර්යෙන්ම මගේ නම්බර් එක දාලා තිනවා. ඒ නම්බර් එකට WhatsApp එකක් එවන්න පුළුවන්. නැත්නම් ඔබගේ පාසලේ ගුරුවරයෙක් ඉන්නවා, ටියුෂන් ගුරුවරයෙක් ඉන්නවා. ඒගොල්ලොන්ගෙන් අනිවාර්යයෙන්ම සපෝට් එක ගන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. එතකොට අද මම බැද්දේකම නවකතාවෙන් තමයි විචාර ප්‍රශ්නේ ගෙනාවේ. මම මේ විචාර ප්‍රශ්නේ මුලින්ම ඔයගොල්ලන්ට කියන්න. මෙන්න මේක තමයි විචාර ප්‍රශ්නේ. බැද්දේකම නවකතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාව ස්ಫූට වන්නේ පාඨක සිත දයානුකම්පාවෙන් පුරවාලීම නිසාය. උදාහරණ 3ක්වත් ඇසුරු කරමින් ඉහත කියමන සනාත කරන්න. ඉහත කියමන සාකච්ඡා කරන්න. දැන් මෙන්න මේක තමයි විචාර ප්‍රශ්නේ. එතකොට මේ විචාර ප්‍රශ්නය කියවගෙන යනකොට ඕගොල්ලන්ට තේරෙනවා මේක බැද්දේගම නවකතාවෙන් තමයි මේ විචාර ප්‍රශ්නේ නිර්මාණය කරලා තියෙන්නේ. හරි. අපි දැන් මේ විචාර ප්‍රශ්නය ගැන පැහැදිලි කිරීමක් ඉදිරියේදී කතා කරනවා. හොඳේ. කියන්නේ ප්‍රවේශය කියන කොටසේදී මම මේ විචාර ප්‍රශ්නය ඔබට තේරුම් කරලා දෙනවා. හරි. දැන් අපි දන්නවා විචාර ප්‍රශ්නයක් ලියනකොට අපි මුලින්ම කරන්න ඕන මොකක්ද? හැඳින්වීම ගොඩනගන එක. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන එකක්. අපි දන්නවා විචාර ප්‍රශ්නයක් ලියනකොට පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලේ ආරම්භය සනිටුහන් වෙන්නේ හැඳින්වීමත් එක්ක. හරි. දැන් මේ විචාර ප්‍රශ්නයට අදාළව කොහොමද හැඳින්වීම ගොඩනගන්නේ? හරි. එතකොට අපි දන්නවා මේ හැඳින්වීමේදී ලොකු ප්‍රමාණයක් ලියන්නේ නැහැ හැඳින්වීමට. විශාල වශයෙන් දීර්ඝ විස්තරයක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය පෙළ විචාරයකදී එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක සාමාන්‍ය පෙළ විචාරය. දැන් උසස් පෙළ විචාරය වෙනම තියෙනවා. සාමාන්‍ය පෙළ විචාරය වෙනම තියෙනවා. ඒකට විශ්වවිද්‍යාලයකට ගියාම එතන ලියන්න තියෙන විචාරය තව විදියක්. හරි. තේරුණාද? මේ ප්‍රමාණාත්මකව වෙනස් වෙනවා. හරි. ලියන ආකාරයන් වෙනස් වෙනවා. දැන් සාමාන්‍ය පෙළ විචාරයක් ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒකට සාමාන්‍ය පෙළ විචාරයේ තමයි බොහොම සරලම පහසුම විචාරය. ඒකට හැඳින්වීමට බලාපොරොත්තු වෙන්නේ ඊටාම ලොකු දීර්ඝ විස්තරයක් නෙමෙයි සාමාන්‍ය පෙළ විචාරයේදී. හරි. ඒකේ ප්‍රමාණය ගැන මම ඔයගොල්ලන්ට අදහසක් දෙන්න මේ විදියට. රූල් අවමේ 3-4කට සීමා කරගන්න. රූල් 3-4කට. අවමේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් උපරිමය යන්න 7-8කට 9කට වගේ රූල් ඒ උපරිමය යන්න පුළුවන් ගන්න. හරි. ඔන්න ඔක චුට්ටක් මතක තියාගත්තා නම් හරි. ඒ කිසියම් ළමයෙක්ට උපරිමයක් යන්න ඕන නම් ටිකක් විස්තරාත්මකව ලියාගෙන යන්න ඕන නම් රූල් 7-8කට යත හැකියි. හරි. නැත්නම් මේ රූල් 3-4කින් තිබ්බත් ඇති. මොකද එක ලකුණයි හම්බ වෙන්නේ. හරි. ඒකට ලොකු ලකුණු සංඛ්‍යාවක් ඔබට දෙන්නේ නැහැ. හරි. එතකොට ඒකෙන්ම තේරෙනෝනේ මේකට විශාල විස්තරයක් අවශ්‍ය නැහැ කියලා. නමුත් දැන් හැඳින්වීමේදී දැන් මේ විචාර ප්‍රශ්නයට අදාළව ගත්තොත් දැන් ඕනෑම විචාර ප්‍රශ්නයකදී හැඳින්වීමට අපි එකතු කරන කරුණු මොනවද?
ඒ කරුණු තමයි එකක් තමයි මේ කතුවරයා ගැන සඳහනක් තියෙන්න ඕන. කතුවරයා කියන්නේ කතුවරයාගේ නම සඳහන් වෙලා තියෙන්න ඕනේ ਵਿਚාරය. කියන්නේ හැඳින්වීමේ කොටසේදී. හරි. කියන්නේ හැඳින්වීම කොටසේදී අනිවාර්යයෙන්ම කතුවරයාගේ නම සඳහන් වෙලා තියෙන්න ඕන. ඒ වගේම ඒ පාඩම නිර්මාණය වෙලා තියෙන සාහිත්‍ය කෘතිය ඒ පාඩම නිර්මාණය කරලා තින්නේ මොකක් හරි ග්‍රන්ථයක් ඇසුරු කරගෙනනේ. අන්න ඒ ග්‍රන්ථය ගැන සඳහනක් තියෙන්න ඕනේ. සාහිත්‍ය කෘතිය ගැන අදහසක් තියෙන්න ඕනේ. හරි. සාහිත්‍ය කෘතිය ගැන අදහසක් තියෙන්න ඕනේ. ඒක අතිශය වැදගත්. ඊට පස්සේ පුළුවන් කතුවරයාගේ වෙනත් කෘති මොන හරි තියෙනවනම් වෙනත් ග්‍රන්ථ මොන හරි තියෙනවනම් අන්න ඒව ගැනත් පොඩ්ඩක් ලියන්න ඕනේ. එතකොට මේ ඔක්කොම සාහිත්‍ය තොරතුරුනේ. දැන් මේ පෞද්ගලික තොරතුරු වලට යන්න එපා. දැන් කතුවරයාගේ තියෙනවනේ පෞද්ගලික ජීවිතයට අදාළ තොරතුරු. ඒව ලියන්නේ නැහැ හැඳින්වීමේදී. හොඳේ. සාහිත්‍ය තොරතුරු පමණයි. ඊළඟට පරිවර්තකයෙක් ඉන්නවනම් ඔහුගේ තොරතුරු ටිකක් පරිවර්තකයාගේ නම සඳහන් කරන්න ඕනේ. පරිවර්තකයාගේ නම. හරි. ඊට පස්සේ ඔහුට අදාළව තියෙනවනම් වෙනත් කෘති. ඔහු රචනා කරපු කෘති මොන හරි තියෙනවනම් නැත්නම් ඔහු පරිවර්තනය කරපු ග්‍රන්ථ මොන හරි තියෙනවනම් සාහිත්‍ය කෘති ඒවත් පොඩ්ඩක් විස්තර කරලා දාන්න. ඒ කියන්නේ කිහිපයක් උදාහරණ වශයෙන් ලියා දක්වන්න. හරි. ඒත් ඔන්න ওই විදිහට හැඳින්වීම ගොඩනගන්න පුළුවන්. බොහොම ඊටාම සරලව පැහැදිලිව සාමාන්‍ය පෙළට අවශ්‍ය වෙන මට්ටමේ හැඳින්වීමක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේක සංකීර්ණ නෑ. හරි. ඉතින් කිසියම් ළමයෙකුට අද හිතන්නකෝ පළවෙනි පාර ਵਿਚාරයක් ලියන ළමයෙකුට හැඳින්වීම ගොඩනගා ගන්න බෑද? එතනින් පටන් ගන්න වැඩේ. ඊට පස්සේ අපි ඉස්සරහට ටික ටික හදාගෙන යන්න. හරි. ආරම්භය ගන්න මෙතනින්. හරි. ඕක තමයි හැඳින්වීම. හරි. දැන් අපි කතා කරමු මේ විචාර ප්‍රශ්නයට අදාළව ප්‍රවේශය කියන කොටස ගැන. හරිද? මේ විචාර ප්‍රශ්නයට අදාළව ප්‍රවේශය කියන කොටස ගැන අපි දැන් සාකච්ඡා කරමු. හරි. දැන් මේ ප්‍රවේශය කියන්නේ මොකක්ද ළමයි? දැන් මේ විචාර ප්‍රශ්නයක ප්‍රවේශය කියන්නේ ඒ විචාර ප්‍රශ්නයට ප්‍රවේශයක් ගැනීම. දැන් විචාර ප්‍රශ්නය අපි විස්තර කරන්න එපා. ඒක විචාරාත්මකව ලියන්න එපා. නේද? එහෙම විචාරාත්මක ලියනකොට මොකක් හරි විදියක අපිට ප්‍රවේශයක් ගන්න එපා. ආරම්භයක් ගන්න එපා. එක පාරටම සනාත කරලා එහෙම ලියාගෙන යන්න බෑ. නේද? ඒකට අපි ප්‍රවේශයක් ගන්න ඕනේ. ඒකට දැන් ප්‍රවේශය ගන්න ඕනේ කිව්වහම ළමයෙක් හිතන්න එපා මේක මේ ලොකු විස්තරයක් මෙතන ලියන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. කියන්නේ සාමාන්‍යයෙන් බලන කෙනා එයා අනිවාර්යයෙන්ම චෙක් කරනවා මෙයා ප්‍රවේශයක් අරන් තියනවද කියලා. එතකොට අර සමස්ත ප්‍රතිඵලයට එන ලකුණට ඒක හරි ධනාත්මක බලපෑමක් කරන්න පුළුවන්. තේරුණාද මං කියන එක? නිසා අනිවාර්ය ප්‍රවේශය ගන්න ඕනේ. හරි. ඒක බොහොම සරලව ගන්න පුළුවන්. ඒකට විශේෂ ලකුණක් කියලා එහෙම එකකුත් නැහැ. අර සමස්ත ලකුණට ඒක බලපෑම් කරනවා. ධනාත්මක විදියට. හරි. එහෙම කිව්වාම ඒක ප්‍රමාණවත්. හරි. දැන් ළමයෙකුට ප්‍රවේශය කියන එක අර හැඳින්වීම ලිව්වට පස්සේ හැඳින්වීමත් එක්කම එම ඡේදයේම ප්‍රවේශය ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නැත්තම් කිසියම් ළමයෙක්ට හිතෙනවා නම් මම ප්‍රවේශය වෙනම ඡේදයකින් ගන්නවා කියලා එහෙම ප්‍රශ්නයකුත් නැහැ. ඒ දෙකම හොඳයි. හරි. දෙකම ඕකේ. හරි. ඒක ඔයගොල්ලෝගේ තීරණයක්. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් බලමු මේ විචාර ප්‍රශ්නයට අදාළ ප්‍රවේශය කොහොමද ගන්න කියලා. ඉතින් ඕක මම නැවත කලිනුත් කියලා තියෙනවා. කලින් විචාර ප්‍රශ්නයේදී මේකෙත් මම මේ විදිහටම පැහැදිලි කිරීම කරනවා. දැන් බලමු අපේ විචාර ප්‍රශ්නේ චුට්ටක් පැහැදිලි කරගෙන මුලින්ම බැද්දේගම නවකතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාව ස්ෆූට වන්නේ පාඨක සිත දයානුකම්පාවෙන් පුරවාලීම නිසාය. දැන් කෙලින්ම අපිට කරුණ දීලා තියෙනවා. දැන් මේ සනාත කරන්න තියෙන්නේ. දැන් මේකේ සත්‍යතාව සාක්ෂි සහිතව සනාත කරන්න ඕනේ. හරිද? අපිට කියන්න බෑ මෙහෙම එකක් නැහැනේ. මෙහෙම එකක් කොහොමද අපි සනාත කරන්නේ? එහෙම නැහැ. මේ විචාර ප්‍රශ්නේ හදන අය දන්නවා අනිවාර්යයෙන්ම අපිට දීලා තියෙන කොටස ඇසුරෙන් මේක සනාත කරන්න පුළුවන් කියලා මේ කියමන. මේක පොඩි කියමනක් නේ. ඒතකොට මේ කියමන සනාත කරන්නයි ඕනේ අපි. හරි? මේක තේරුම් ගන්න හොඳටම විචාර ප්‍රශ්නයකදී සාමාන්‍ය පෙළ විචාර ප්‍රශ්නයකදී කරන්න ඕක. එන හැම තිස්සෙම ඒගොල්ලොන් දීලා තියෙන කියමනක් සනාත කරන එක තමයි අපි කරන්න ඕනේ. ඒකට සනාත කරනකොට අනිවාර්යයෙන්ම සාක්ෂි ටික දාන්න එපා. උද්ෘත එකතු කරන්න එපා. නේද? ඒ නිදර්ශන එකතු කරන්න එපා. එහෙම තමයි ඒක විස්තර කරන්න ඕනේ. ඒක සනාත කරන්න ඕනේ මේ විදිහට. හරි? එතකොට දැන් මේ විචාර ප්‍රශ්නේ හදලා තියෙන්නේ
අවස්ථා හා සිද්ධි නිරූපණය. හරි. එතකොට නවකතාවක අවස්ථා හා සිද්ධි නිරූපණය කියන්නේ තාම වැදගත් කොටසක්. එහෙනම් අපිට නවකතාවත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒකේ අවස්ථා හා සිද්ධිත් එක්කනේ. කෙටි කතාවත් එහෙමයි. අවස්ථා හා සිද්ධි කියන්නේ නවකතාවක ප්‍රධාන අංගයක්. නිසා අපි අනිවාර්යයෙන්ම නවකතාවක් ਵਿਚාරයට ලක් කිරීමේදී මේ අවස්ථා හා සිද්ධි නිරූපණය කෙසේද ඒක නිරූපණය කරලා තියෙන්නේ. ඒ කෙසේද අවස්ථා හා සිද්ධි නිරූපණයන් තියෙන්නේ කියන එක ගැන අපි පරීක්ෂාකාරී වෙන්න ඕනේ. අපි ਵਿਚාරශීලී වෙන්න ඕනේ. ඒක අනිවාර්ය අංගයක් නිසා. හරි. එතකොට දැන් මේ ਵਿਚාර ප්‍රශ්නයේදී අහන්නේ තව එකක් තියෙනවා. දැන් ඒක තමයි අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාව. මොකද්ද මේ ප්‍රතිභාව කියන්නේ? කියන්නේ සාමාන්‍යයෙන් පිළිගන්න දෙයක් තමයි නිර්මාණකරුවන් තුළ මේ ප්‍රතිභාව කියන ගුණය තියෙන්න ඕන කියලා. මේක ගුණයක් ඇත්තරම. ඒ නිර්මාණකරුවන් තුළ තිබිය යුතුයි කියලා සිතන ගුණයක් මේක ප්‍රතිභාව කියන්නේ. එතකොට මොකද්ද මේ ප්‍රතිභාව කියන්නේ? අපූර්ව වස්තු නිර්මාණයට තියෙන හැකියාව. එතකොට මෙන්න මේ ලක්ෂණය නිර්මාණකරුවෙක් තුළ තියෙන්න ඕනි කියලා විශ්වාසයක් තියෙනවා. හරි. එතකොට මේ ලක්ෂණය නැත්තම් සාමාන්‍ය නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. එතකොට මේක තියෙන්නම ඕනේ. එතකොට කතුවරයා කියන්නේත් එක්තරා විදිහක නිර්මාණකරුවෙක්නේ. ඔහු සාහිත්‍ය නිර්මාණකරුවෙක්නේ. එතකොට ඔහු තුලත් යම්කිසි මේ ප්‍රතිභාව කියන ගුණය තියෙන්න ඕනේ. කියන අපූර්ව වස්තු නිර්මාණයට තියෙන හැකියාව ඔහු තුල තියෙන්න ඕනේ. ඊළඟට කියන ස්ಫುಟ වන්නේ. දැන් මේ ඔබට මේ විචාර ප්‍රශ්නයේදී ප්‍රතිභාව ස්ಫুට මේ වගේ නිකන් හරි අමාරු වචන ටිකක් දාලා තියෙන්නේ. ඒ අමාරු වචන ටිකක් දැම්මට ඒ දාලා පොඩ්ඩක් මේ විචාර ප්‍රශ්නේ සංකීර්ණ කරවලා තියෙන්නේ. හරි. එහෙම කරාට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඕගොල්ලෝ ඒවට හවු වෙන්න එපා. ඉතින් මේ විචාර ප්‍රශ්නේ කාටර ළමයෙක්ට මේ ප්‍රතිභාව කියන වචනය ගැන ඒක ලොකු විස්තරයක් නැතුවත් මේක ලියන්න පුළුවන්. ස්ಫುට කියන එක හිතන්න නැතුවත් අනුමාන කරන්න පුළුවන් ස්ಫುට කියන්නේ මෙන්න මෙහෙම එකක් තමයි මේ කියලා. එහෙම භාෂාවේ භාවිතයත් එක්ක එහෙම කරන්න පුළුවන්. නැත්නම් දැන් හැමෝම ඕවා කටපාඩම් කරලා සියලු වචන කටපාඩම් කරලා නෙවෙයි විභාගයට එන්නේ. නේද? ඩික්ෂනරියක් දෙන්නේ නැහැ විභාගෙට. ශබ්දකෝෂයක් දෙන්නේ නැහැ කාටවත්. නේද? ඊට ඔන්න හේතුව නිසා ඔයගොල්ලන්ට එහෙම අනුමාන කරන්න පුළුවන් මේකෙන් මේ වගේ අදහසක් කියනවා ඇති කියලා. හරි ස්ಫುට වන්නේ කියන්නේ පැහැදිලි වන්නේ කියන එක. බලන්න අර පැහැදිලි වන්නේ කියන එකට වෙනුවට ස්ಫುට දැම්මා. හරි. දැන් ඕක නිසා ඕගොල්ලෝ මේක බීතියක් අදාගෙන මේ වගේ බර වචන ඒවට හවු වෙන්න එපා. මේක ඊටාම සරල විචාර ප්‍රශ්නයක්. පාඨක සිත දයානුකම්පාවෙන් පුරවාලීම නිසායි. දැන් බලන්න මේක කියන්නේ මොකද්ද මේ අවස්ථා හා සිද්ධි නිරූපණයේදී හරිද අපිට පේනවා ඒ කියන්නේ මෙතන හදලා තියෙන අවස්ථා හා සිද්ධි නිරූපණයේදී මේ කතුවරයාගේ මේ ප්‍රතිභාව කියන ගුණය පැහැදිලි වන්නේ පාඨක සිත දයානුකම්පාවෙන් පුරවාලීම නිසායි. හරිද? එතන මේ කියන්නේ මොකක්ද? දැන් මේ පාඩමේ තියෙන අවස්ථා හා සිද්ධි බොහොමයක් පාඨක සිත දයානුකම්පාවෙන් පුරවන සුළු අවස්ථා සිද්ධි බොහොමයක් මේකේ තියෙනවා. හරිද? එතකොට අර එවැනි අවස්ථා හා සිද්ධි තිබිච්ච නිසා තමයි අර ප්‍රතිභාව කියන කාරණාව කතුවරයාගේ පැහැදිලි වන්නේ කියන එක තමයි අපි සනාථ කරලා පෙන්නන්න ඕනේ. ඉතින් අවසානයේ අපිට නිගමනයේදී කාරණාව කියද හැකි. දැන් අපි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මේ නවකතාව තුල පාඨක සිත මේ දයානුකම්පාවෙන් පුරවන සුළු අවස්ථා හා සිද්ධි තියෙනවා කියලා අපි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ඕක තමයි විචාර ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරිද? මේකේ දැන් අපි ගන්න ඕනේ දැන් උදාහරණ තුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. ඒකට අපි උදාහරණ තුනක් කියන්නේ අවස්ථා හා සිද්ධි තුනක් අරගන්න ඕනේ. නිකම් නෙමෙයි පාඨක සිත දයානුකම්පාවෙන් පුරවන සුළු අවස්ථා හා සිද්ධි තුනක් අරගෙන ඔක පැහැදිලි කරන්න. ඉතින් අපිට අවසානයේ දෙන්න පුළුවන් නිගමනය මොකක්ද? අන්න මේ විදියට පාඨක සිත දයානුකම්පාවෙන් පුරවන සුළු අවස්ථා හා සිද්ධි නිරූපණය කිරීම නිසා කතුවරයාගේ මොන ගුණයද? ප්‍රතිභාව නම් වූ ගුණය පැහැදිලි වෙයි කියන එකට අපිට නිගමනයට එන්න පුළුවන්. හරි. දැන් අපි මේකේ ප්‍රතිභාවවත් අර ස්ಫುට කියන කෑල්ලවත් ඔළුවේ දාගන්න නරකයි. එමුණු මේ විචාර ප්‍රශ්නේ ලියන්න බෑ. තේරෙනවද? අපි දැන් ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මේ නවකතාව තුල අවස්ථා හා සිද්ධි තියෙනවා. ඒ සිද්ධි තුලින් පාඨකයාගේ සිත මොකක් කරනවද? දයානුකම්පාවෙන් පුරවනවා කියන එක අපි ඔප්පු කරලා සනාථ කරලා පෙන්නනවා. එතකොට අපිට නියමිත කොටස ඇසුරින් අපි එවැනි අවස්ථා හා සිද්ධි තුනක් අරගෙන ඒක පැහැදිලි කරලා පෙන්නන්න ඕනේ. අහලා තියෙන විචාර ප්‍රශ්නයට අදාළ. හරි. ඔන්න ඕකයි.
හරි. සාර අමාරු වචනයක් ආවම ඒකට බය වෙන්න එපා. ඒක කියවගෙන යන්න. එතකොට මූලික අදහස එනවනම් මෙන්න මේක තමයි මට කරන්න තියෙන්නේ. මේ විචාර ප්‍රශ්නයේදී. කියලා අනේ අදහස ආවනම් හරි. ඒක ලියා ගන්න පුළුවන් එතකොට. හරිද? රයිට්. එතකොට දැන් මේකදී ප්‍රවේශය ගන්නකොට ඔයගොල්ලන්ට පුළුවන් විචාර ප්‍රශ්නයෙන්ම ප්‍රවේශය ගන්න. දැන් මේ කියමන මුලින්ම ලියලා දාන්න. ප්‍රවේශය කියන කොටසේදී. කෙලින්ම මේ විචාර ප්‍රශ්නයේම තියෙන ඒ කියමන මුලින්ම ලියන්න. බැද්දේගම නවකතාවේ නේද? අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාව ස්ಫುಟ වන්නේ පාඨක සිත දයානුකම්පාවෙන් පුරවාලීම නිසායි. මෙන්න මේකනේ අපිට සනාථ කරන්න තියෙන්නේ. ඒක සනාථ කරලා පෙන්නත අපිට. හරි. සාක්ෂි සහිතව, උද්ෘත සහිතව සනාථ කරලා පෙන්නන්න පුළුවන්. ඊළඟට වාට කියන්න පුළුවන් අවස්ථා හා සිද්ධි වල වැදගත්කම ගැන චුට්ටක් කියන්න. ඒ කියන්නේ නවකතාවක අනිවාර්ය අංගයක් වැදගත්ම කොටසක් කියලා කියන්නේ මේ අවස්ථා හා සිද්ධි කියන එක. එතකොට අනිවාර්යයෙන් මේක ਵਿਚාරයෙන් ලක් කළ යුතු කරුණක් කියලා පොඩ්ඩක් කියන්න. ඒ විස්තරේ චුට්ටක් කිව්වනම් ප්‍රවේශයේදී හොඳටම ඇති. තව ප්‍රතිභාව කියන එක විස්තර කරන්නවත් ස්ಫುಟ කියන වචනේ ඒව විස්තර කරන්න යන්න ඕනේ නැහැ. හරි. ඕනනම් කිසියම් ළමයෙකුට ප්‍රතිභාව කියන්නේ මෙන්න මේකයි කියලා චුට්ටක් විස්තර කරලා දෙන්නත් පුළුවන්. ඒක අවශ්‍යම නැහැ. ওই විදිහට ওই ප්‍රමාණය ඇති ප්‍රවේශයට. හරිද? හරි. ඔන්න ওই විදිහට ප්‍රවේශය අරගෙන ඉස්සරහට යමු. අපි දැන් ළමයි මේ විචාර ප්‍රශ්නයට අදාළව අපි සාකච්ඡා කරන පළවෙනි උද්ෘතය තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ. දැන් අපි කරන්න ඕනේ මොකක්ද? අපිට බැද්දේගම නවකතාවේ අපට නියමිත කොටස තුලින් අපි ඔප්පු කරලා සනාථ කරලා පෙන්වන්න ඕනේ. ඒකේ තියෙන අවස්ථා හා සිද්ධි තුලින් පාඨකයා තුල මොකක් ඇති වෙනවද? දයානුකම්පාවක් ඇති වෙනවා කියන එක ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. එතකොට අපි ගන්න ඕනේ පාඨකයාගේ සිත දයානුකම්පාවෙන් පුරවන සුළු අවස්ථා හා සිද්ධි තුනක් තමයි අපි දැන් ගන්න ඕනේ. ඉතින් පළවෙනි එක ගන්නවා මෙන්න මේකට අදාළ කරන උද්ෘතයේ මේ විදිහට අපි ලියමු. මිනිහා අනුමානයක් නෑ මැරෙන්නේදී. දැන් මෙහෙම උද්ෘතයක් ලිව්වට පස්සේ විස්තර කරනකොට මුලින්ම කරන්න ඕන වැඩේ තමයි මෙම උද්ෘතය හා බැඳුණු අවස්ථා හා සිද්ධිය මොකක්ද කියන එක චුට්ටක් පැහැදිලි කරන එක. අපිට මේ විචාර ප්‍රශ්නයට අදාළව එහෙමනේ තියෙන්නේ. මේක අවස්ථා හා සිද්ධි නිරූපණයට අදාළ විචාර ප්‍රශ්නයක්නේ. ඒකට අපි මුලින්ම කෙටියෙන් දක්වන්න ඕනේ මේ උද්ෘතය හා බැඳුණු අවස්ථා හා සිද්ධිය කුමක්ද කියන එක. ගැන අපි අදහසක් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ මුලින්ම. මොකක්ද මේ උද්ෘතය හා බැඳුණු අවස්ථා හා සිද්ධිය? ඒ තමයි අපි දන්නවා සිලිඳුව සිරගත වීමත් එක්ක ඊට පස්සේ බබුන්ව සිරගත කිරීමක් සිද්ධ කරනවා. ඉතින් මේ විදියට සිරගත කිරීම කරාට පස්සේ පවුලේ පුරුෂයන් දෙදෙනා මේ විදියට සිරගත කරාට පස්සේ පුංචි මණිකා දැඩි අසරණතාවයකට පත් වෙනෝනේ. ඇය දැඩි හුදකලාවයකට පත් වෙලා ඇය දැඩි අනාරක්ෂිත භාවයකට පත් වෙනෝනේ. මේ නිසා ඇයට හැබැයි බලාපොරොත්තුවක් තිබුණා කවුරු ගැනද? බබුන් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තිබුණා. මොකද ඔහුව සිරගත කරේ මාස 6කට. ඒ නිසා ඔහු නැවත ඒවි කියන බලාපොරොත්තුව පුංචි මණිකට තිබුණා. නමුත් අර දින කාල වකවානු සම්බන්ධයෙන් ඇයට අදහසක් නැති හින්දා ඇය විශ්වාස කරනවා දැන් මාස 6ක් ගෙවිලා ගිහිල්ලා ගම්මු කියන විදියට මාස 6ක් ගෙවිලා ගිහිල්ලා නමුත් තාම බබුන් ආවේ නැහැ. දැන් මේ බබුන් සම්බන්ධව තොරතුරක් ලබා ගැනීමට යන අවස්ථාව, ඒ කියන්නේ පුංචි රාළ වෙදරාළගේ නිවසට යන අවස්ථාවේදී තමයි මේ උද්ෘතේ එන්නේ. ඒ අවස්ථාව හා බැඳිච්ච උද්ෘතයක් මේක. හරිද? එතකොට එහෙම ගියාට පස්සේ දැන් අපි ඊට පස්සේ කියන්න ඕන කාරණාව තමයි කොහොමද මේක පාඨකයාට මේ අවස්ථා හා සිද්ධිය තුලින් පාඨකයා තුල කොහොමද දයානුකම්පාවක් ඇති වුනේ කියන එක. කියන්නේ දයානුකම්පාවක් ඇති කරන සුළු අවස්ථා හා සිද්ධියක් උනේ කොහොමද මේක? අන්න ඒක චුට්ටක් කියන්න එපේ. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ මේක විස්තර කරලා පොඩ්ඩක් කියන්න ඕන. එතෙන්දී ඔයගොල්ලන්ට ඒක හරිය නිර්මාණශීලීව ගොතාගෙන යන්න පුළුවන්. දැන් අපි දන්නවා පුංචි මණිකාර මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ඇය දුක්ඛිත ජීවිතයක් ගත කරේ. නේද? බොහොම අසරණ ජීවිතයක්නේ. ඒකට ඇයට අවශ්‍ය කරන්නේ පුරුෂයෙකුගේ කායික ශක්තිය ඇයට අහිමි වෙච්ච ජීවිතයක් තිබුණේ. නේද? මේ පැද්දේකම කියන්නේ මේ කැලෑවකින් වට වෙච්ච අති දුෂ්කර ග්‍රාමයක්නේ. ඒකට දැඩි අනාරක්ෂිත භාවයක් තිබුණා. ඉතින් ඇයට තිබිච්ච එකම සැනසීම උනේ බබුන්. ඉතින් බබුන්ගේ බලාපොරොත්තුව තමයි ඇය නිරන්තරයෙන් ජීවත් කරුවේ.
හරි. ඉතින් දැන් මේ විදියට ඔහු පිළිබඳව යම්කිසි තොරතුරක් ලබා ගැනීම සඳහා ආපු අවස්ථාවේදී පුංචිරාල දෙන්නේ බොහොම මේ කිසිම මේ සාක්ෂි නැති හේත් කරුණු රහිත පදනමක් නැති නිකන් බොරු උත්තරයක් තමයි දෙන්නේ. හරි. ඔහු අනුමානයක් නෑ මැරෙන්න ඇති බබුන්. ඒ වගේ නිකන් තව දුකටපත් කරන උත්තරයක් දෙන්නේ. ඒකෝට බලන්න මේ අවස්ථාව තුල අපේ තුල පොඩි තව දයානුකම්පාවක් ඇති වෙන්න ගන්නවා. අප තුල මොකක් ඇති වෙන්න ගන්නවද? දයානුකම්පාවක් ඇති වෙනවා තවත්. කියන්නේ පුංචි මණිකා කෙරෙහි අපිට තවත් දයානුකම්පාවක් ඇති කරනවා. එතකොට බලන්න මේ අවස්ථා හා සිද්ධිය නිරූපණය කරලා තියෙන මේ විදියට. ඒක මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා කියන එක පැහැදිලි. ඉතින් ඔන්න ඕක තමයි අපිට ඕන කාරණාව. ඉතින් ඔන්න ඕක පැහැදිලි කරගන්නයි අපි මේ රචනාව ලියන්න ඕනේ. මේ ලිවීම කරන්න ඕනේ. හරි. ඉතින් ඔන්න ඕක විස්තර කරලා ඕක ආවනම් ඒ අදාළ වෙන විදිහට පොයින්ට් එක විස්තර වෙනවා. හරි. ඉතින් ඕගොල්ලෝ ටිකක් හිතලා ඒක මම මේ කියපු පොයින්ට් එකත් අරගෙන මේක මේ විදියට දැන් මේ අකුරක් නැහැ එහෙම ලියන්න යන්න එපා. මේකේ තියෙන මූලික අදහස අරගෙන ඔබ ලියාගෙන යන්න. ඔබට කතාව පිළිබඳ අනිවාර්යම අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධයත් එක්ක දැන් මම මේ කියපු කරුණුත් එක්ක මේක ලියාගෙන යන්න පුළුවන්. මේ පළවෙනි උද්ෘතය ඔන්න ඔය විදියට සාකච්ඡා කරගෙන යන්න. ඒක නැවත මම කිව්වොත් මේ විදියට. ඒ කියන්නේ මුලින්ම ඒ උද්ෘතය හා බැඳිච්ච අවස්ථා හා සිද්ධිය පොඩ්ඩක් කෙටියෙන් ලියන්න එපා අනිවාර්යයෙන්ම. ඒක අනිවාර්යෙන් කරන්න ඕන එකක් නේ. ඊට පස්සේ අවස්ථා හා සිද්ධිය කොහොමද පාඨකයා තුල මේ අවස්ථා හා සිද්ධියෙන් කොහොමද පාඨකයා තුල දයානුකම්පාවක් ඇති වෙන්නේ. ඒ ගැන චුට්ටක් කියන්න බෑ. නිකම්ම අවස්ථා හා සිද්ධියක් තිබිලා වැඩක් නැහැ. ඒකෙන් අපේ තුල මේක ලියන අපිත් පාඨකයෙක්නේ. ඒකට අප තුල මොකක් හරි විදියකට මේ දයානුකම්පාවක් ඇති වෙන්නේ නැත්නම් ඒක සාර්ථක නෑ අවස්ථා හා සිද්ධිය. ඒකට දැන් අපිට ඕනේ මේ වගේ අවස්ථා හා සිද්ධිනේ. නිසා මේ විදියට ඒක විස්තර කරලා ලියාගෙන යන්න. හරි. ඔක පළවෙනි උද්ෘතයේ විදියට ගන්න. හරි. දැන් අපි කතා කරමින් ඉන්න විචාර ප්‍රශ්නයට අදාළව දෙවන උද්ෘතය තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. නේද? කියන්නේ අපි දැන් දෙවන උද්ෘතය ගන්නෙත් පාඨකයාගේ සිත තුළ දයානුකම්පාවක් ඇති කරවන සුළු අවස්ථා හා සිද්ධියක් තමයි අපි දෙවන උද්ෘතයටත් ගන්නෙ. හරිද? දැන් බලමු මේ උද්ෘතය මොකක්ද කියලා. මම මුලින්ම කියන්නම් මේ විදියට. බියපත් සිවල් දෙනක මෙන් බියෙන් ඇලලී හැකිලී යන විට. ඔක තමයි උද්ෘතේ. දැන් ওই උද්ෘතේ ලිව්වට පස්සේ මුලින්ම කරන්න ඕනේ ඔය උද්ෘතය හා බැඳුණු අවස්ථා හා සිද්ධිය කෙටියෙන් දක්වන එක. ඒක තමයි මුලින්ම ඔබ විස්තර කරන්න ඕනේ. හරිද? ඉතින් අපි දන්නවා මේ උද්ෘතය හා බැඳිච්ච අවස්ථා සිද්ධිය තමයි පුංචි මණිකා බබුන් සොයා සිරගෙදරට යන අවස්ථාව. නේද? බබුන් සම්බන්ධව තොරතුරක් දැනගන්න සිරගෙදරට යන අවස්ථාව තමයි මේ උද්ෘතය. මේ ඒ හා බැඳිච්ච අවස්ථා හා සිද්ධිය හා බැඳිච්ච උද්ෘතය තමයි ඕක. හරි. ඉතින් ඔන්න ඕක පොඩ්ඩක් කෙටියෙන් විස්තර කරලා දෙන්න ඕනේ. දැන් අපි ඊට පස්සේ කියන්න ඕනේ මෙන්න මේ අවස්ථා හා සිද්ධියෙන් කොහොමද? හරිද? අපි තුල දයානුකම්පාවක් ඇති උනේ කියන කාරණා. ඒක ඇති උනේ කොහොමද කියන එක අපි පොඩ්ඩක් විස්තර කරලා කියන්න ඕනේ. දැන් අපි දන්නවා ඇය මේ යන්නේ නගරයටනේ. මේ නාගරික ගමනකට යන්නේ. හරි හිරගෙදර තියෙන නගරේ. එතකොට ඇයට පුරුදු වෙච්ච අර වන වාසයෙන් මිදිලා නාගරික වාසයකට යනකොට ඒ නුහුරු බවත් එක්ක ඇති වෙනෝනේ මේ බියපත් භාවයක්. ඒක තමයි මේ රචකයා රූපකාර්ථවත් භාෂාවකින්, ඒ කියන්නේ උපමා රූපී භාෂාවකින් දක්වලා තියෙන්නේ. බියපත් සිවල් දෙනකමින් බියෙන් ඇලලී හැකිලී යන විට. නාගරික සීමාවට එනකොට ඇයට අර ഘോഷාව එනෝ නගරේ මිනිසුන්ගේ ഘോഷාවන්, ඒ කරත්තවල සද්ද නේද? ඒ කරත්තකාරයන් සම්බන්ධව ගම්වල කතා වෙන දේවල් ඇයට මතක් වෙන්න ගන්න. මේ සියල්ලත් එක්ක ඇය බියටපත් වෙනවා. ඉතින් මේ අවස්ථා හා සිද්ධිය කියවගෙන යන අපිට දැනෙන්නේ මොකක්ද? දයානුකම්පාවක්. අන්න බලන්නකෝ. එතකොට මේ අවස්ථා හා සිද්ධිය තුල දයානුකම්පාව ඇති කරන සුළු අවස්ථා හා සිද්ධි නිරූපණයක් බව පැහැදිලිව ඔප්පු වෙනවා. ඒ ඔන්නෝක චුට්ටක් විස්තර කරලා දාන්න දෙන්නේ. හරි. හරි ඔන්නෝක තමයි දෙවන උද්ෘතය. ඒ විචාර ප්‍රශ්නයට අදාළ අවසාන උද්ෘතය තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. හරිද?
දැන් බලමු අපි ඊළඟ උද්ෘතයට ගන්නේ මොකක්ද කියලා. කුරක්කන් අහුරු කිහිපයකට ඈ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු ආය. කුරක්කන් අහුරු කිහිපයකට ඈ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු ආය. දැන් අපි මුලින්ම කරන්න ඕනේ මේ උද්ෘතය හා බැඳුණු අවස්ථා හා සිද්ධිය මොකක්ද කියන එක. ඒක බොහොම කෙටියෙන් ඔබ විස්තර කරලා කියන්න ඕනේ. ඒ තමයි පුංචි මැනිකා බාලප්පුලගේ නේද? බස්තියන් අප්පුලගේ පුංචි රාළලගේ නේද? හේන්වල වැඩ කරපු අවස්ථාව. ඊටාම සුළු වැටුපකට ඒ හේන්වල වැඩ කරපු අවස්ථා සිද්ධිය තමයි මේකෙන් නිරූපණය වෙන්නේ මේ උද්ෘතයෙන් පෙන්වුම් කරන්නේ. හරි. ඒකට මේ උද්ෘතයෙන් අපි ඊට පස්සේ ඔප්පු කරන්න ඕන කාරණාව තමයි කොහොමද පාඨකයාට මේ අවස්ථා සිද්ධිය තුලින් දයානුකම්පාව හටගන්නේ ඇති වෙන්නේ කියන එක පොඩ්ඩක් අපි විස්තර කරන්න ඕන ඊළඟට. දැන් අපිට ඒකදී කියන්න පුළුවන් දැන් පුංචි මණිකාට සිලිඳුගේ රැකවරණයක් නැහැ. බබුන්ගේ රැකවරණයක් නැහැ. ඒකට මේ භෞතික රැකවරණයම නෙමෙයි අර ආර්ථිකමය සුරක්ෂිත භාවයක් නැති වෙනෝනේ. නේද? එතකොට ඇයට සිද්ධ වෙනවා තමන්ගේ සහ කර්ලිනාහාමිගේ කුසගින්න නිවන්න වැඩ කරන්න. හරි. ඒකට නිකන් කුසගින්න නිවන්න දේවල් එන්නේ නැහෙනේ. කොහොමත් අපිට ඒකට අදාළව වෙහෙසක් මහන්සියක් දරන්න වෙනවා. නමුත් මේ වෙහෙස මහන්සිය බොහොම අසාධාරණ විදියට මේ බාලප්පුලා බස්තියන්නප්පුලා ගත්ත බව මේ උද්ෘතෙන් මනාව පෙන්වුම් කරනවා. බොහොම අසාධාරණ විදියට. ඒකනේ මේ කියන්නේ කුරක්කන් අහුරු කිහිපයකට ඈ බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු වූවාය. එතකොට අපිට ඒක කියවගෙන යනකොට ඒ අවස්ථා හා සිද්ධිය ගැන හිතනකොට නේද? අපිට දැනෙන්නේ මොකක්ද? දයානුකම්පාවක්. අන්න බලන්න දයානුකම්පාව ඇති කරන සුළු විදියට ඒ අවස්ථා හා සිද්ධිය නිර්මාණය කරලා තියෙනවා. නිරූපණය කරලා තියෙනවා. දැන් අපි ඔන්න ඕක තමයි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. තේරුණාද? ඉතින් ඔන්න ඕක හරි සරලව වැඩි හිතන්නේ නැතුව ඒ විචාර ප්‍රශ්නයට අදාළ වෙන විදියට ඒ පැහැදිලි කිරීම කරා නම් හරි. දැන් විචාර ප්‍රශ්නයක පැහැදිලි කිරීමේදී මම ප්‍රමාණය ගැන ඔයගොල්ලන්ට කියන්නම්. අවමය එක උද්ෘතයක් පැහැදිලි කරනකොට අවමය රූල් 4ක්. අවමය රූල් 4කට යන්න. උපරිමයේම රූල් 6 7 8 9කට වගේ යන්න පුළුවන්. කැමති නම් 6 7කට ගියත් ඇති. හරිද? උපරිමයේ. ඒවත් ඒ සීමා මායිම් ටිකත් ගැන හිතන්න. ලොකුවට විස්තර කරගෙන යන්නේ නැහැ පිටු ගණන්. මොකද පිටු ගණන් විස්තර කරන්න මේවා දේවල් නැහැ. එහෙම වුණොත් එකම දේ තමයි නැවත නැවත විස්තර වෙන්නේ. හරි. ඒ නිසා එකම දේ නැවත විස්තර කරන්නේ නැතුව අදාළ කරුණු ටික යම්කිසි ප්‍රමාණයක් තියාගෙන ලියන එකයි තියෙන්නේ. හරිද? හරි. ඔන්න ඕක තමයි තුන්වන උද්ෘතයට අදාළ සාකච්ඡාව. දැන් අපි ඊළඟට අවසානයේ කොහොමද කරන්න කියන එකත් අපි සාකච්ඡා කරන්න ඕනේ. හරි ළමයි. දැන් අපි බලමු කොහොමද මේ විචාර ප්‍රශ්නයට අදාළව අවසානයේ ගොඩනගන්නේ කියලා. අවසානයේ. ඒ අවසානයත් බොහොම සරලව ගොඩනගන්න පුළුවන්. එතනදී මම කියපු දේ තමයි විචාර ප්‍රශ්නය තුලින්ම මේ අවසානයේ නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ඒකට රූල් 2 3ක් තිබ්බනම් ඇති අවසානයේට. නමුත් අවසානයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ නිසා ඔයා විචාර ප්‍රශ්නෙන්ම පොඩි නිගමනයක ස්වරූපයෙන් අවසානයට එන්න. එච්චරයි කරන්නේ. කියන්නේ මේ විචාර ප්‍රශ්නෙන්ම ඔයා ඒක හදාගන්න පොඩි නිගමනයක ස්වරූපයෙන් ආවනම් හරි. ඒක තමයි වෙන්න ඕන අවසානයේ. හරිද? දැන් ඕනනම් මේ විචාර ප්‍රශ්නයට අදාළව ගියතේ මෙහෙම. ඉහත කරුණු අනුව පෙනී යන්නේ බැද්දේගම නවකතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාව ස්ಫುಟ වන්නේ පාඨකයා අනුකම්පාවෙන් පුරවාලීම නිසා බවයි. කියලා මේ එක ඒ විදිහට විචාර ප්‍රශ්නයෙන්ම පොඩි නිගමනයක ස්වරූපයෙන් ලියන්න පුළුවන්. හරි. ඉතින් ඕක ওই විදිහට අවසානයේ ගොඩනගන්න පුළුවන්. හරි. ඒක එතරම් අමාරු වැඩක් නෙමෙයි. ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න අර විචාර ප්‍රශ්නයෙන්ම අපිට අවසානයේ නිගමනයක ස්වරූපයෙන් ලියන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගත්තා නම් ඇති. දැන් බලන්න හැඳින්වීම ලේසි. ප්‍රවේශය ගන්න විදිය අමාරු නැහැ. හරි. බලන්න අවසානයත් අමාරු නැහැනේ. එතකොට ඕගොල්ලෝ හදා ගන්න ඕන අර උද්ෘත ටික ඒ අදාළ උද්ෘතේ ਵਿਚාරයට ගැළපෙන උද්ෘත දාලා සමහරට එක ਵਿਚාරයකට ගැළපෙන උද්ෘත 20ක් 30ක් විතර තියෙන්න පුළුවන්. එක පාඩමක. හරිද? 10ක් 15ක් තියෙන්න පුළුවන්. නමුත් අපිට 3යිනේ ඕනේ. එතකොට ඒ ඔයා දන්න 3ක් ලියලා විස්තර කරන්නයි තියෙන්නේ. හරිද? ඉතින් ඔච්චර ඒ නිසා උද්ෘත පාඩම් කරගන්න ඔන්න ඔය ටික තියෙයි. දැනට මේ වගේ අභ්‍යාස කරගෙන යන්න. දැන් මේ විචාර සාකච්ඡාවෙන් පස්සේ විචාරේ ලියන්න ගන්න. පොඩි වෙලාවක් අරගෙන. ඉතින් ඔන්න ඔය අභ්‍යාසය කරාම ළමයට තේරෙන්න ගන්නවා. දැන් මට පොඩ්ඩක් මේකේ ක්‍රමේ හවු වුණා වගේ එකක්. යම් මොහොතකදී දැනෙන්න ගන්නවා. අන්නේ හවු වෙන්න ඕනේ ක්‍රමේ. ඒක එකපාර හවු වෙන්නේ නැහැ.
ටිකක් මේක ප්‍රැක්ටිස් කරගෙන යන්න ඕනේ. ඒකට පොඩ්ඩක් කාලය දීලා නිදහස දීලා නේද ඉවසීමෙන් මේ වැඩේ හැබැයි කරන්න ඕනේ. එතකොට මේක සාර්ථක වෙන යම් කිසි තැනකදී. හරි. අපි දිගට මේ සාකච්ඡාව කරමු. හරි. මේ විචාර අනිවාර්යෙන් ලියන්න. මං හිතනවා ඔයගොල්ලන්ට විචාර ලිවීමේ හැකියාව ඔයගොල්ලන්ගේ දියුණු වෙයි කියලා මේ සාකච්ඡාවත් එක්ක මගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඕනම දෙයක් අනිවාර්යෙන්ම කමෙන්ට් දාන්න. මේ අපේ කමෙන්ට් සෙක්ෂන් එකක් තියෙනවා. ඒකට දාන්න අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ අදහස් නේද? චෝදනා, යෝජනා ඕන දෙයක් අපිත් එක්ක බෙදා ගන්න. මේ ප්‍රශ්නයක් නැහැ. අපේ නම්බර එකක් තියෙනවා. ඔබ ලිව්වොත් විචාරය එවන්න. අපි බලන්නම්. ඉතින් ඒ විදිහට අපි මේක ඔබ වෙනුවෙන්ම කැපවීමෙන්ම කරන්න සූදානම් මේ වැඩේ. හරි. ඔබ උනන්දුවෙන් මේ වැඩේ කරන්න. හරි. එහෙනම් හැමෝටම ජය වේවා.